අද 2020 නොවැම්බර් 17 අඟහරුවාදා සිරස්තල කෘෂිකර්ම දීවර සහ වෘත්තීය පුහුණු ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකට 2021 අයවැයෙන් බදු සහන පෞද්ගලික අංශයේ විශ්‍රාම යාම අවුරුදු 60 දක්වා ඉහළට රාජකාරියෙන් පසු වෙනත් රැකියා කිරීමට රාජ්‍ය සේවකයින්ට අවස්ථාව රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි හිමියෝ අපවත් වෙති. කොළඹ මහනගර සභා සීමාව කොවිඩ් අධි අවදානම් කලාපයක් වෙයි. බන්ධනාගාර පොකුර 500ය ඉක්මවයි. නිරෝධායන නීති කඩන්නන් ඩ්‍රෝන මෙහෙයුම් මගින් අත්අඩංගුවට. සහරාන් බිරිඳ ගැන මතභේදාත්මක ප්‍රකාශයක් කළ මන්ත්‍රී එරන්ගෙන් CID පැය 4ක් ප්‍රශ්න කරයි. 94ක් සාර්ථක කොරෝනා එන්නතට ඇමරිකාවෙන් සහ මහා බ්‍රිතාන්‍යයෙන් එනවුම්. So now we have 2 vaccines that are really quite effective. Prime time with Dilka Saman Mali and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. ආයුබෝවන්. ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමග. කෘෂිකර්ම දීවර වෘත්තීය පුහුණු ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සඳහා 2021 අයවැයෙන් බදු සහන රැසක් හිමිව තිබෙනවා. අයවැය යෝජනා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ පෞද්ගලික අංශයේ මාණ්ඩලික නොවන සේවකීන්ගේ විශ්‍රාම යාම වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කරන බවයි. එමෙන්ම රාජ්‍ය සේවකීන්ට සිය දෛනික රාජකාරී කටයුතු වලින් පසුව වෙනත් රැකියාවල නිරත වීමටද 2021 අයවැයෙන් අවස්ථාව ලබා දී තිබෙනවා. දෙදහස් 21 වසරේ රජයේ අයවැය ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුව අද පස්වරු 1:40ට රැස් වුණා. අනතුරුව මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය ඉදිරිපත් කරනු ලැබුවා. මෙය මෙරට 75 වන අයවැය ප්‍රකාශයයි. මෙවර අයවැයට අනුව 2021 වසරේ රජයේ ආදායම රුපියල් බිලියන 1961ක් වන අතර රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 3525ක් වනවා. ඒ අනුව ආදායම හා වියදම අතර පරතරය රුපියල් බිලියන 1564ක්. එය පෙර වසරේ රජයේ වියදමට සාපේක්ෂව 8%ක ඉහළ යාමක්. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ හෝ බැහැරව රුපියල් බිලියන 2900ක සීමාවකට යටත්ව ණය ලබා ගැනීමටද අපේක්ෂිතයි. මෙවර අයවැයෙන් ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 355.15ක්, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 159.47ක්, අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 126.54ක් වෙන් කරන අතර ජනාධිපතිවරයා සඳහා රුපියල් බිලියන 9.3ක මුදලක්ද, අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහා රුපියල් බිලියන 1.05ක මුදලක්ද වෙන් කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍යාංශ සඳහාද වෙනම මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබීම විශේෂත්වයක්. මුල්දිලාබීන් ගොවිහා දීවර විශ්‍රාම වැටුප් හිමිකම් සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 50කට අධික මුදල් අයවැය මගින් සලසනු ලැබුවද ඔවුන්ගේ විශේෂ අවශ්‍යතාවයන් හා සදා සමය සඳහා පමණ ප්‍රමාණවත් ආදායමක් ලැබෙන ඉදිරි කිරීමේ ක්‍රමයක් සකස් වී නැහැ. එබැවින් සමෘද්ධි බැංකුව විසින් සෑම සමෘද්ධිලාභියෙකු සඳහාම සමෘද්ධි ජීවිත ඉදිරි කිරීම, ගිණුම් විවෘත කිරීමටත් සමෘද්ධි ජීවන ආධාරයේම ගිණුම් වලට තැන්පත් කිරීමටත් යෝජනා කරනවා. එම ගිණුම් වල ස්ථාවර ඉතුරු කිරීම ශේෂ්ත්‍රයන් ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ තැන්පතු මෙන්ම භාණ්ඩාගාරය අපකර මගින් තාවුරු කර සමෘද්ධිලාභීන්ගේ ඉතුරු කිරීම හා වැඩි කිරීමට පියවර ගන්නවා. එම ඉතුරු කිරීම සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජනය සුරක්ෂිත කර ඇති අයුරින්ම සාතික කිරීම සඳහා භාණ්ඩාගාර බෙදුම් කරවල ආයෝජනය කිරීමට ප්‍රතිපාදන සලසනවා. එම ආයෝජනය සඳහා ලැබෙන පොලී ආදායම සියලු බදු වලින් නිදහස් කිරීමටද යෝජනා කරනවා. ශ්‍රී ලංකාවේ නිවාසිකව සේවය කරන විදේශිකයන් ශ්‍රී ලංකාව තුළ උපයන විදේශ විනිමය හෝ විදේශවල ඇති සිය සැපයීම් ඉපීම් හෝ ශ්‍රී ලංකාවෙන් පිට බැංකු ණය වලින් සුපිරි මහල් නිවාස මිලදී ගැනීමට ඉඩ ප්‍රස්තාව සැලසීමට යෝජනා කරනවා. කොයිඩ් වසංගතයකට උවදුර බොහෝ රටවල දෙවන තුන්වන අධිවරද එම වසංගතය පැමිණ තිබෙනවා. එමෙන්ම මුල් අවස්ථාවට වඩා රෝගය ඉක්මනින් පැතිර යාමේ අවදානම් ලක්ෂණද මතුවී තිබෙනවා. මෙම යථාර්ථය තුළ දිවයින පුරා වීදී ඇති සෞඛ්‍ය සේවා ස්ථානම්, මාතෘ හා ළමා සහ ඩිස්පෙන්සරි, වැඩිහිටි සේවා මධ්‍යස්ථාන, රසායනාගාර සේවා, පරීක්ෂණ ආයතන හා වහල් මෙන්ම සේවා මධ්‍යස්ථාන ආශ්‍රිත කාර්ය මණ්ඩල පුළුල්
කිරීම සඳහා රුපියල් මිලියන 18,000ක අතිරේක ප්‍රතිපාදන සැපයීමට යෝජනා කරනවා. ක්‍රියාත්මක කරනවා. විදේශ රැකියාවල නිරතවන්ට ශ්‍රී ලංකාවේ බැංකුවලට යොමු ලබන විදේශ විනිමය සඳහා මුදල් සාමාන්‍ය විනිමය අනුපාතයට වඩා ඩොලරයකට රුපියල් 2 බැගින් ගෙවීමටද යෝජනා කරනවා. මෙම වතුකම්කරුවන් දෛනික වැටුප 2021 ජනවාරි සිට රුපියල් 10 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. වැටුප ගෙවීම නොහැකි වතු සමාගම් වල කළමනාකාරීත්වය ගිවිසුම් වෙනස් කර සාර්ථක ව්‍යාපාර සැලසුම් සහිත සමාගම් සඳහා ඉද ප්‍රස්තාව සැලසෙන නීති රාමුවක් ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මම අදහස් කරනවා. එමෙන්ම වැඩ් බද්ද නොවෙනස්ව පවත්වාගෙන යාමටත් ජාතිය ගොඩනැගීමේ බද්ද ගෙවීමේදී සහන ක්‍රමයක් යෝජනා කිරීමටත් විශේෂ බදු අභ්‍යාචන උසාවියක් පිහිටුවීමටත් ඉදිරි 5 වසර තුළ කෘෂිකර්ම සත්ව හා ධීවර ක්ෂේත්‍රයන් ආදායම් බදු වලින් නිදහස් කිරීමටත් නිත්‍ය නිවාස වෙළඳපොළ දිරිගැන්වීම සඳහා ආදායම් බදු වලින් නිදහස් කිරීමටත් යෝජිතයි. තොරතුරු තාක්ෂණයේ ආශ්‍රිත එපැයිම් ආදායම් බදු වලින් නිදහස් කිරීම බදු කළමනාකරණය සඳහා ක්‍රියාත්මක විවිධ අංශ එක අංශයක් යටතට ගෙන ඒම ආයතනවල පොලි ආදායම් සඳහා පැන වූ බදු නිදහස් කිරීම යන යෝජනාද මෙවර අයවැයට ඇතුළත්. දේශීය සමාගම් කොටස් වෙළඳපොළ තුල ලැයිස්තුගත කිරීම දිරිගැන්වීමට 2021 දෙසැම්බර් 31 වෙනි දිනට පෙර ලියාපදිංචි කරන සමාගම් සඳහා 50% ආදායම් බදු සහන ලබා දීමටත් ඉන්පසු වසර 3ක් සඳහා බද්ද 14% ලෙස පවත්වාගෙන යාමටත් යෝජිතයි. මෙගාවොට් 301 ගල් අඟුරු බලාගාරයක් සහ මෙගාවොට් 601 ස්වභාවික වායු බලාගාරයක් ලක්විජය බලාගාරයට කඩිනමින් නිදි කිරීමටද නියමිතයි. එසේම තාක්ෂණ ක්ෂේත්‍රයේ පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 8,000ක මුදලක් වෙන් කිරීමටත් මහනුවර ගාල්ල කුරුණෑගල මඩකලපුව අනුරාධපුර සඳහා නව තාක්ෂණ උද්‍යාන 5ක් ඇති කිරීමටත් අපේක්ෂිතයි. වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන් සඳහා මාසකට රුපියල් 4,000ක දීමනාවක් ලබා දෙන අතර සෑම දිස්ත්‍රික්කයකම නේවාසික නොවන නගර විශ්වවිද්‍යාල ඇති කිරීම සඳහා රුපියල් මිලියන 10ක් වෙන් කෙරෙනු ඇති. අපනයන කර්මාන්ත කිරි ආශ්‍රිත නිෂ්පාදන රෙදිපිලි සංචාරක කෘෂි නිපැයුම් සඳහා කරන ඩොලර් මිලියන 10ට වැඩි ආයෝජන සඳහා වසර 10ක බදු සහනද ලබා දෙනු ඇති. ආබාධිත රණවිරුවන්ට උපකරණ නිවාස ණය හා සංවර්ධන වැඩසටහන් හා ව්‍යවසාය සංවර්ධන හා වෛද්‍ය ආධාර සඳහා රුපියල් මිලියන 750ක් වෙන් කිරීමටද යෝජිතයි. සමස්ත රටම 4G ආවරණය කිරීම සඳහා ටෙලිකොම් අරමුදලට රුපියල් මිලියන 15,000ක ආයෝජනයක් සිදු කිරීම හා සියලුම ග්‍රාම නිලධාරී කොට්ටාස ආවරණය කිරීමට බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතා ලබා දීමට දුරකථන සැපයුම් කරුවන්ට අවශ්‍ය යටිතල පහසුකම් හා සංනිවේදන කුළුණු පිහිටුවීමටද මෙවර අයවැයෙන් යෝජිතයි. කොවිඩ් වසංගතය සමග తాවකාලිකව අහිමි වන ජීවනෝපාය වෙනුවෙන් නව රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීම සේවක සංඛ්‍යාව 50 ඉක්මවන ව්‍යාපාර හා කර්මාන්ත ශාලා ඉලක්ක කරගෙන පිරිවැටුවෙන් 0.25ක රක්ෂණ දායක මුදලක් ඇති කිරීම සේවක සංඛ්‍යාව 5 ඉක්මවන සිල්ලර හා තොග වෙළඳසැල් හා හෝටල් සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීම සියලුම රාජ්‍ය සේවාවල අග්‍රහාර රක්ෂණ ක්‍රමයට සමගාමීව කොවිඩ් රක්ෂණ යෝජනා ක්‍රමයක් රජයේ දායකත්වයෙන් ඇති කිරීම යන යෝජනාද මෙවර අයවැයට ඇතුළත්. ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ගොවීන්ගෙන් මිලදී ගැනීම, ගබඩා කර තැබීම හා ත්‍රිපෝෂ නිෂ්පාදනය වැඩි කිරීමට රුපියල් මිලියන 1,500ක අතිරේක ප්‍රතිපාදන සැපයීම හා ලදරුවන්ට හා ගැබිණි මව්වරුන්ට ලබන මාර්තු මාසයේ සිට අඛණ්ඩව නියමිත ත්‍රිපෝෂ ලබා දීම අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ අයවැය යෝජනාවලට අයත්. රජයේ වෘත්තීය අධ්‍යාපන සඳහා වාර්ෂිකව බදවා ගන්නා සිසුන් ගණන ලක්ෂ 2 දක්වා වැඩි කිරීමටත් වෘත්තීය අධ්‍යාපනයට යොමු වූ සිසුන්ට නිපුණතා තුලින් ව්‍යාපාර ආරම්භ කිරීමට රුපියල් ලක්ෂ 5ක ණය මුදලක් 4% වාර්ෂික පොලිය යටතේ වසර 5ක සහන කාලයක් සහිතව ලබා දීමටත් යෝජිතයි. කෘතිම ධාවන පත සහිත ක්‍රීඩා පාසල් 10ක් දියුණු කිරීම 2032 ඔලිම්පික් ක්‍රීඩා සඳහා ක්‍රීඩා සංකීර්ණයක් නිර්මාණය කිරීම 2025 වන විට ක්‍රීඩා ආර්ථිකයක් ගොඩනැගීමට රුපියල් මිලියන 2,000ක අතිරේක ප්‍රතිපාදන වෙන් කිරීම ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනුවෙන් ඉදිරිපත් වූ යෝජනායි. සංචාරක කර්මාන්තය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිමූල්‍ය පහසුකම් යටතේ දෙනු ලැබූ සහන ණය අය කිරීම 2021 සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කෙරෙන අතර ඒ සඳහා 50%ක භාණ්ඩාගාර අපකර අදාළ බැංකුව වෙත ලබා දෙනු ඇති. සංචාරක කර්මාන්තයට අදාළව පළාත් පාලන ආයතන විසින් අය කරන බදු හා ගාස්තු සරල කරන අතර විදේශ රැකියාවල නිරත වූවන් සඳහා දායක විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට 2013 වසරේ කළ යෝජනාවද ක්‍රියාත්මක කිරීමට නියමිතයි. සහල්, බඩ ඉරිඟු, කුරහන්, තල, උඳු සඳහා සහතික මිලක් ලබා දීම, එම වගාවන් සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා පොහොර ලේකම් කාර්යාල හරහා නොමිලේ පොහොර ලබා දීම, අනිකුත් වගාවන් සඳහා පොහොර කිලෝ 50ක් 1,500ක සහන මිලට සැපයීම
ප්‍රදේශීය නිපදවිය හැකි සියලු කෘෂි නිෂ්පාදන ආනයනය තවදුරටත් නතර කිරීම, කහ සහ ඉඟුරු අතිරේක භෝග වගා ලෙස වගා කිරීමට වගා ආධාර ක්‍රමයක් හඳුන්වා දීම යන යෝජනාද මෙවර ඇතුළත්. කිරි ගවයින් මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 5 දක්වා 7.5ක වාර්ෂික සහන ණයක් ලබා දීම, කිරිපිටි අපනයනය සඳහා ඩොලර් මිලියන 25ට වැඩි ආයෝජන සඳහා වසර 5ක් සඳහා සහන ලබා දීම සිදු කිරීමට යෝජිතයි. සුළු අපනයන බැවිලි භෝග කටයුතු සඳහා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය ඉඩම් හා නවීන තාක්ෂණ උපකරණ ආනයනයට තීරුබදු සහන ලබා දෙයි. දේශීයව නිපදවිය නොහැකි කෘෂිද්‍රව්‍ය හැර අනිකුත් කෘෂි භාණ්ඩ ආනයනය සීමා කරන අතර දේශීයව ලබාගත නොහැකි අමුද්‍රව්‍ය හා නවීන තාක්ෂණ භාණ්ඩ ආනයනයට තීරුබදු ඉවත් කෙරෙනු ඇති. බතික් නිෂ්පාදන ආනයනය තහනම් කිරීමටත් වරක් පමණක් භාවිත කළ හැකි ප්ලාස්ටික් හා පොලිතීන් 2021 ජනවාරි 1 වෙනිදා සිට තහනම් කිරීමටත් යෝජිතයි. පෞද්ගලික අංශයේ සියලු සේවකයින්ගේ අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කරනවා. දැනට විවිධ ආයතන හා නීතිමය විධිවිධාන යටතේ ක්‍රියාත්මක වන මත්පැන්, සිගරට්, දුරකථන සේවා, සූදු, මෝටර රථ වැනි මුළු බදු ආදායමින් 50%කට වැඩි බදු ආදායම් දායකත්වයක් දෙන භාණ්ඩ හා සේවා බදු වඩා කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම සඳහා එක බදු ක්‍රමයක් හඳුන්වා දෙනු ඇති. එමෙන්ම ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ කළමනාකරණය කිරීම සඳහා විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් හඳුන්වා දීමටත්, සුරාබදු ආඥාපනත වැනි විශේෂ පනත්, නීති විරෝධී මත්පැන් හා දුම්වැටි වෙළඳාම වළක්වා ගැනීමේ නියාමනය ශක්තිමත් කිරීමට හැකිවන පරිදි යොදා ගැනීමෙන් ආදායම් මාර්ග ශක්තිමත් කිරීමටත් අපේක්ෂිතයි. 2021 වසරේ අපේක්ෂිත ආර්ථික වර්ධන වේගය 5.5% වන අතර අයවැය හිඟය 9%ක්. වාහන කර්මාන්තය පසුගිය වසර තුළ ඩොලර් මිලියන 5,918 පවුණු විදේශ විනිමය යොදා ආනයන කළ වාහන වල වටිනාකම එම කාලය තුළ අප ලබාගත් ණය ප්‍රමාණයෙන් 31%ක් තරම් විශාල ප්‍රමාණයක්. දේශීය වෙළඳපොළ මේ සා විශාල වුවත් අඩුම වශයෙන් අපනයනය සඳහා වාහන නවීකරණය හෝ වාහන එකලස් කිරීමේ කර්මාන්තයක්වත් දියුණු කර නැහැ. රට තුළ මේ වන විට පවත්නා වාහන තොගය මෙන් අලුත් වැඩියා කළ හැකි රජයේ වාහන හා ගිලන් රථ ප්‍රමාණයද අති විශාලයි. මෙම වාහන අලුත් වැඩියා කිරීමට මෙම වාහන එකලස් කිරීම ඇතුළු මෝටර රථ කාර්යාන්තයේ ව්‍යාපාරිකයින් දිරිගැන්වීමට අවශ්‍ය අමතර කොටස් සඳහා ගණවා ඇති ආනයන බදු අඩු කිරීමට යෝජනා කරනවා. රජයේ ආයතනවල වාහන අලුත් වැඩියා කිරීමට ආයෝජනය කරන ව්‍යාපාරිකයින් සඳහා එම ව්‍යාපාර වලට බදු සාහන සැලසීමට යෝජනා කරනවා. අධිකරණ නීති ප්‍රතිසංස්කරණය නීති ප්‍රමාදයන් වළක්වා ගැනීමට සමස්ත නීති ශේෂ්ත්‍රයේ කැපවීම අවශ්‍ය වී තිබෙනවා. මෑතදී සම්මත වූ 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේට පිළිමයක් ලෙස පරිමාධිකරණයේ විනිශ්චයකරුවන් සංඛ්‍යාව වැඩි කිරීමට කටයුතු කරනු ලැබුවා. අතපසු වී ඇති නීති ප්‍රතිසංස්කරණ සඳහා ගනු ලැබුණු මෙම ප්‍රධාන පියවර කොටස්කරුවන් ලෙස ඒට පක්ෂීය ඡන්දය දුන් මෙම උත්තරීතර සභාවේ ගරු මන්ත්‍රීවරුන්ට ආඩම්බර විය හැක්කේ තමන්ගේ ඡන්දයෙන් මහජන යහපත වෙනුවෙන් ප්‍රකාශ කිරීම නිසායි. පසුගිය රජයේ විසින් දේශපාලන පරිගැනීම් සඳහා විශේෂ ඉහළ උසාවි කණ්ඩායමින් පිහිටුවීමට ගත් පටු දේශපාලන ප්‍රතිසංස්කරණ මෙන් නොව උසාවි අලුත් වැඩියා කිරීම, පුළුල් කිරීම, නවීන පහසුකම් උපකරණ සැපීම යනාදී කඩිනමින් කිරීමට රජයේ පියවර ගනු ලබනවා. රාජ්‍ය සේවකයන් සඳහා බැංකු මගින් ලබා දෙන නිවාස ණය උපරිම පොලි අනුපාතය 7% දක්වා අඩු කිරීමට යෝජනා කරනවා. මැටි, පිත්තල, ලී කැටයක්, වේවැල් ආදී සම්ප්‍රදායික කර්මාන්ත ආශ්‍රිත ගම්මානවලට සුවිශේෂ වූ භාණ්ඩ නිෂ්පාදනය පුළුල් කරමින් වෙළඳපොළ ආකර්ෂණ කිරීම සඳහා රුපියල් මිලියන 2,000ක අතිරේක ප්‍රතිපාදන වෙන් කරනවා. පසුගිය වසර 5 තුළ ආර්ථිකමය වශයෙන් ඇති වුණු පසුගාමීත්වය තුළ ETI වැනි මූල්‍ය සමාගම් රාශියක් වසා දැමීමට සිදු වී තිබෙනවා. ඒවට වගේ කිව්වන්ට නීතිමය පියවරගත යුතු වෙනවා. රජයේ ඒකමාර වුණ අසරණ වූ තැන්පත්කරුවන්ගෙන් බහුතරයකට සරණ වීමයි. ඒ අනුව මහජන බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් අරමුදලි ප්‍රතිමූල්‍ය තුළ මෙම තැන්පත්කරුවන්ට පහසුකම් සලසනවා. කොළඹ වරාය නගරයේ ප්‍රාථමික අධියරේ සංචාරක විදේශ වාණිජමය කටයුතු 2021 වසර තුළ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මෙම විශේෂ ආර්ථික කලාපය තුළ වාණිජ්‍ය සේවා ප්‍රවර්ධනයට සහ ආයෝජනයේ හිතවාදී නව නීති රාමුවක් අයවැය ආදීන් පසු ජනවාරි මාසය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මා අපේක්ෂා කරනවා. මේ ආර්ථික කලාපයේ ශ්‍රී ලාංකිකයන්
සඳහා පුළුල් රැකිය අවස්ථාවක් මෙම ඔවුන්ට විදේශ මුදල් වලින් වැටුප් ගෙවීමකුත් ප්‍රතිපාදන සලසා තිබෙනවා. අයවැය කඩාවැටෙන ආර්ථිකයක් ඔසවා දැමීමට ඉදිරිපත් කරන සංවර්ධන අයවැය සෞභාග්‍ය දැක්ම යථාර්ථයක් කරමින් සරල ආර්ථික දැක්මක් තුළ සියලු ශේෂ්ඨ ආවරණය වන පරිදි සකස් කළ අයවැය දිලිඳුකම පිළිදැකීමේ සංවර්ධන අයවැය ඔබ සියලු දෙනාගේ ආශිර්වාදය මා ඉල්ලා සිටිනවා. සමථ දිරුවන් සරණයි. මේ අතර අග්‍රාමාත්‍යවරයා අද අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන් පළ කළ අදහස් කිහිපයක් දැන්. මේ අයවැයේදී රාජ්‍ය සේවකයන්ට රාජ්‍ය නිලධාරීන්ට පෞද්ගලික අංශයට විශේෂයෙන් ව්‍යාපාරිකයන්ට කිසිදු ප්‍රයෝජනයක් ලාභයක් වරප්‍රසාදයක් වරදානයක් ලැබුණේ නැහැ. සෞඛ්‍ය අංශයට මුදල් වෙන් කරනවට වඩා සාමාන්‍ය මහා මාර්ග වලට මුදල් වෙන් කරොත්නේ ඒකේ ලාභ ප්‍රයෝජන තියෙන්නේ ඒ කරන අංශවලට. පාරවල් හදන එකත් රටේ අවශ්‍යතාවයක්. අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුමා ගම් වලට යද්දී ජනතාව කරපු ඉල්ලීම් පදනම් කරගෙන තමයි මේ අයවැය ඉදිරිපත් වෙලා තියෙන්නේ. විපක්ෂයේ ප්‍රාර්ථනාව වුණේ කිසිම සංවර්ධන කටයුත්තකට මුදල් වෙන්නේ නොවන අයවැයක් ඉදිරිපත් වේවි කියලා මේ පවතින වසංගතය තුළ. ආනයනයන් මත යැපීම අඩු කිරීමට ගත්තා වූ පියවර ගණනාවක් එකිනෙකට සම්බන්ධ වී තිබේ. ඒ අනුව තමයි බදු සාන දී තිබෙන්නේ, දිරිගැන්වීම ණය පහසුකම් ලබා දී තිබෙන්නේ. රැකියා නියුක්තිය වැඩි කරන, පණයනය වැඩි කරන, තා දුෂ්කර තත්වයන් යටතේ ගෙනාපු අයවැයක්. සෞඛ්‍යයට අඩුවක් කළා නේ. මූලධන වියදම් වැඩි කළා. රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච විදිහටම රටක් ශක්තිමත් කරන්න අවශ්‍ය කරන අයවැයක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඒ ගැන සතුටු වෙනවා. කොවිඩ් ව්‍යාප්තියේ යම් පාලනයක් සිදු කර තිබුණද කොළඹ මහනගර සභා සීමාව සහ බස්නාහිර පළාත අධි අවදානම් තත්වයක පවතින බව වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. මේ අතර වෛරසය ආසාදනය වී සුව වූ සමස්ත ගණන අද 12,000 ඉක්මවා ගියා. එමෙන්ම අද පස්වරුවේ තවත් කොවිඩ් ආසාදිතයින් 157 දෙනෙකු හඳුනා ගැනුණා. ඊයේ පස්වරුවේ වාර්තා වූ කොවිඩ් මරණ 3න් 2ක්ම කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ඇතුළත සිදු වූ මරණ වීම විශේෂත්වයක්. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙකු කොවිඩ් වෛරසය ආසාදනය වීම නිසා IDH රෝහලට ඇතුළත් කර සිටි අතර එහි ප්‍රතිකාර ලැබමින් සිටියදී මිය ගොස් තිබෙනවා. මරණයට හේතු වී ඇත්තේ නිදන්ගත වකුගඩු රෝගයෙන් සහ ආඝාතයෙන් පෙළෙන අතරතුර වෛරසය ආසාදනය වීමයි. එමෙන්ම කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පුද්ගලයෙකුද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මිය ගොස් ඇති අතර දියවැඩියාව හා සංජානනීය හෘද රෝගය කොවිඩ් ආසාදනය වීම නිසා උත්සන්න වීමෙන් මරණය සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මේ අතර මොරටුවේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් දියවැඩියා රෝගය සමග කොවිඩ්-19 ආසාදනය වීමෙන් නිවසේදී මිය ගොස් තිබෙනවා. ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගියා. මේ සියලුම දෙනාට නිදන්ගත රෝගවලින් පෙළෙන වැඩිහිටි වයසේ පසුවන අය COVID-19 රෝගයේ වක්‍රාකාරව තමයි ඔවුන්ගේ මරණ වලට බලපාලා තින්නේ. ඍජුවම COVID-19 නියුමෝනියා වගේ ඍජුවම බලපාන රෝගී තත්ත්වයක් ඔවුන් තුන් දෙනාටම තිබුණේ නැහැ. මේ අතර ඊයේ දිනේදී කොවිඩ් ආසාදිතයන් 382 දෙනෙකු අලුතින් හඳුනා ගැනුණා. ඒ අතරින් වැඩිම ආසාදිතයන් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 231ක්. කොටහින ප්‍රදේශයෙන් 48ක්, බොරැල්ලෙන් 46ක්, ග්‍රෑන්ඩ් පාස් 42ක්, දෙමටගොඩින් 31ක්, පිටකොටුවෙන් 21ක්, කොම්පඤ්ඤවීදෙන් 19ක් ඒ අතරට අයත් වනවා. එමෙන්ම බ්ලූමැන්ඩල්, මෝදර, වැල්ලම්පිටිය, බොරලැස්ගමුව, කුරුදුවත්ත, ගොතටුව, ගල්කිස්ස, පිළියන්දල, වැලිකඩ සහ වෙරළබඩ යන ප්‍රදේශවලින්ද ඊයේ දිනේදී ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා. අපි මේ අවස්ථාව වන විට යම්කිසි දුරකට පාලනය කර තිබුණත් කොළඹ මහනගර සභා සීමාවත් එතනින් ඔබට ගිහින් බස්නාහිර පළාතත් යම්කිසි විදියකින් තවමත් අධික අවදානම් තත්ත්වයක පවතින්නේ. සමාජය තුළින් රෝගීන් වාර්තා වෙනවා වගේම විවිධ ආයතන තුලත් රෝගීන් වාර්තා වීම යම්කිසි විදියකින් මේ පාලනය සඳහා අපිට වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවන ස්ථාන වෙනවා. මේ වෙනත් දිස්ත්‍රික්කයකට යන්න නොදී අපිට පුළුවන් වෙනවා නම් මේ රැල්ල කොළඹින්ම නිවා ගන්න අපිට රට යම්කිසි හොඳ තත්ත්වයකට ගේන්න පුළුවන්. දෙවැනි කොවිඩ් රැල්ල ආරම්භ වූ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනේදී වාර්තා වූ ආසාදිතයන් ගණන 42ක්. කළුතරින් 20ක්, කුරුණෑගලින් 11ක්, ගාල්ලෙන් 2ක්, රත්නපුරයෙන්, කෑගල්ලෙන්, මොනරාගලින්, යාපනයෙන් හා නුවරඑළියෙන් එක් ආසාදිතයෙකු බැගින් ඊයේ දිනේදී වාර්තා වූ ආසාදිතයන් අතරට අයත්.
එමෙන්ම පොලිස් නිලධාරීන් 8ක්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 5ක්, බන්ධනාගාර ආශ්‍රිත ආසාදිතයන් 42ක්, විදේශයන්හි සිට පැමිණි හා විවිධ ප්‍රදේශවලින් හඳුනාගත් 16 දෙනෙකුද ඊයේ හඳුනාගැනුණු ආසාදිතයන් අතර වනවා. කෙසේ වෙතත් ඊයේ දිස්ත්‍රික්ක 15කින් කිසිදු ආසාදිතයෙකු හඳුනා නොගැනීම විශේෂත්වයක්. මේ අතර මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් හඳුනාගෙන ඇති ආසාදිතයන් ගණන 14154ක්. ඉන් 8381ක් පූර්ණ සුවය ලබා ඇති අතර 5725ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. ලංකාවේ ගන්න PCR ටෙස්ට් ප්‍රමාණවත් නෑ කියලා චෝදනාවක් තියෙනවා. මාස 8කට කලින් තිබුණේ එක PCR පරීක්ෂණ කරන ස්ථානයේ අපි දිනයකට කරපු PCR පරීක්ෂණ ප්‍රමාණය 300ක් වගේ ප්‍රමාණයක්. අද වන විට PCR පරීක්ෂණය කරන ස්ථාන 32ක් හඳුනාගෙන තිබෙනවා. රසායනාගාර ඒ වගේම දිනකට 13000කට අධික PCR ප්‍රමාණයක් කරනවා. අලුත්ම ක්‍රමවේදය හැටියට රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකක් කරන්න පටන් ගන්නවා. තවත් බන්ධනාගාර ආශ්‍රිත පුද්ගලයන් 68 දෙනෙකුටද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ සමග වාර්තා වන බන්ධනාගාර සමස්ත ආසාදිතයන් ගණන 506ක් වන අතර ඉන් 494ක් බන්ධනාගාර රැඳවියන්. බන්ධනාගාර ප්‍රකාශකයෙකු පැවසුවේ සෙසු 12 දෙනා බන්ධනාගාර නිලධාරීන් බවයි. මේ අතර පෙරාදෙණිය පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරියෙකුට කොවිඩ් ආසාදනය වී ඇති අතර ඔහුට රෝගය වැළඳුණු ආකාරය පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස අදහස් පළ කළා. පහුගිය සති කිහිපය තුලත් ඔහු ඒ රාජකාරිවල නිරත වෙලා තියෙනවා. ඉතින් අපි දැන් මේ සම්බන්ධව හොයාගෙන යනවා. ඒ වගේම දැන් මේ එක PCR පරීක්ෂණයක් කරලා තමයි අනාවරණය වෙලා තියෙන්නේ. ඒ වගේම සෞඛ්‍ය අංශ උපදෙස් දීලා තියෙනවා මේ ගැන තවත් කන්ෆර්මේෂන් එකක් ස්ථිරතාවයක් ලබා ගන්න තවත් PCR පරීක්ෂණයක් කරන්න කියලා. අපි විශ්වාස කරන්නේ මොහු මේ මාර්ගයේ රථවාහන රාජකාරී නිරන්තරයෙන්ම සිදු කරන නිසා යම් කිසි අවස්ථාවකදී ඒ ක්‍රියාවලිය ප්‍රතිඵලයක් හැටියට මේ වෛරසය හුවමාරු වෙන්න ඇති කියලා. ඔබතුමාට විශ්වාසයක් තියෙනවද මේ පොලිසියෙන් පොකුරක් ඇති වෙන්න වෙයි කියලා කොහෙද? සියලු විවර අරන් තිනවා. මේ වෙද්දී ඊටාත්ම සතුටුදායක තත්ත්වයක් තියෙන්නේ. ඊටාම හොඳින් පාලනය වෙලා දැන්ට අවසන් වෙමින් පවතින කියලා තමයි අපේ විශ්වාසය. එමෙන්ම මහමාර්ගවල සිටින යාචකයන්ට මුදල් ලබා දීම හා ඔවුන්ගෙන් විවිධ භාණ්ඩ ලබා නොගන්නා ලෙසද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දැන් එක දෙයක් තමයි මේ යාචකයෝ කියලා කිව්වට සැබෑ යාචකයෝ නෙමෙයි 95ක් ඔය කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ඉන්නේ. මේගොල්ලන්ගේ හාම්පුතෙක් ඉන්නවා. ඔවුන් මේ මුදල් උපයලා හවසට හාම්පුතාට ගෙනිහින් දෙන්න ඕනේ. කිසිම අවස්ථාවක සංඥා ලාම්පු තියෙන තැන්වල ඔබේ වාහනේ වීදුරු විවෘත කරන්නට එපා කිසිම හේතුවක් මත. එහෙම රියදුරන් සහ වාහනවල ගමන් කරන අය දවස් 2ක් අපිට සහයෝගය දුන්නොත් ඒ අය ඉබේම ওই තැන්වලින් ඉවත් වෙනවා. මේ අතර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් ගණන 60ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ මොවුන් කිසිවකුටත් රෝහලෙන් වෛරසය ආසාදනය වී නොමැති බවයි. මේ අතර එම රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි 11 හැවිරිදි දරුවෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. ඒ දරුවා රෝහලට ඇතුළත් වෙලා තියෙන්නේ කොළඹ 12 ප්‍රදේශයේ පැමිණි ප්‍රදේශය අනුව හම්බු ලෙස අපි PCR පරීක්ෂණය කිරීමේදී ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බව සනාථ වුණා. කෙසේ වෙතත් අපි ඒ කොරෝනා ආසාදනය තිබුණා වුණත් ඔහුට අවශ්‍ය ශල්‍ය කර්මය අදාළ ආරක්ෂිත ඇඳුම් හැඳගෙන ශල්‍ය කර්ම සිදු කිරීමට කටයුතු කරලා තියෙනවා. ඉතින් මහ ජනතාවට කියන්න තියෙන්නේ අපිට රෝහලට පැමිණෙන විට ප්‍රතිකාර ලබා ගැනීමට අපිට අවශ්‍ය සියලුම තොරතුරු සත්‍ය වශයෙන් අපිට ප්‍රකාශ කරන්න ඕන. එහෙම නැති වුණොත් අපිට ඒක ලොකු අවධානමක් ගන්න වෙනවා අනිත් රෝගීන්ට සහ කාර්ය මණ්ඩලයට. මේ අතර කොළඹ සෞඛ්‍ය ආරක්ෂක පරිපාලකවරයාටද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. මොහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ පසුගිය ඉරිදා අහඹු ලෙස සිදු කළ PCR පරීක්ෂණයේදී. ඔහු බිලියන්දල තුම්බෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. එමෙන්ම ගාල්ල රන්දොඹේ ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ 5 දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මොවුන් සියලු දෙනාම නිරෝධායනය වෙමින් සිටි පිරිසක්. සෞඛ්‍ය අංශ පැවසුවේ අදාළ පවුලේ ගෘහමූලිකයාටද මීට පෙර වෛරසය ආසාදනය වී ඇති අතර ඔහු පෑලියගොඩ ආශ්‍රිතයෙක් බවයි. මස්කලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන නෝටන් බ්‍රිජ් මිඩ්බෝඩ් ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔහු කැලණිය පෙතියාගොඩ ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක සේවකයෙක් වන අතර එම ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් විසින් ඔහුව PCR පරීක්ෂණයකට යොමු කර තිබුණා. එම වාර්තා ලැබීමට පෙර ඔහු නෝටන් බ්‍රිජ් ප්‍රදේශයට පැමිණ ඇති අතර වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔහුගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා. ආසාදිත පුද්ගලයා තිරෝධ රථයකින් නෝටන් බ්‍රිජ් පොලිසියටද ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 17831ක්. ඉන් 5560ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 12210ක් වන අතර මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 61ක්.
කොවිඩ් ව්‍යාප්තිය අවම කිරීමට සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල එම නීති කඩ කළ 95 දෙනෙකු අද අත්අඩංගුවටගත් බව පොලිසිය පවසනවා. කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කොට ඇති පොලිස් බල ප්‍රදේශවල නීති කඩන්නන් සොයා අදත් ඩ්‍රෝන යානා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා. කොවිඩ් ව්‍යාප්තිය වැඩි අවදානමක් ඇති පොලිස් වසම් 24ක් සහ ග්‍රාම නිලධාරී වසම් 2ක් තවමත් හුදකලා තත්ත්වයේ පවතිනවා. ඒ කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලයි. හුදකලා කර ඇති ප්‍රදේශවල එම නීති උල්ලංඝනය කරන්නන් පිළිබඳ පසුගිය කාලය පුරා තොරතුරු වාර්තා වූ අතර ඩ්‍රෝන යානා මෙහෙයුමක්ද ක්‍රියාත්මක කෙරුණේ ඔවුන් නීතිය රැහැනට හසු කර ගැනීම සඳහායි. එහි තාත් එක් පියවරක් හුදකලා කර ඇති වත්තල පොලිස් බල ප්‍රදේශය තුළ අද ක්‍රියාත්මක කෙරුණා. ඒ ගුවන් හමුදාව සහ පොලිස් විශේෂකාර්ය බලකායේ මැදිහත් වීමෙන්. ඔතනින් ඇලවලවත් පාරේ මීටර් 200ක් දාන්න එතනින් දෙන්නේ. ඔය දැන් ඇඩින්ද දෙන්නේ 5000 ගන්න ඇවිල්ලා වත්තලද ඇතුළුව හුදකලා කොට ඇති කොට හෙන කෙසෙල්වත්ත සහ ජාල යන පොලිස් බල ප්‍රදේශවලද අද දියත් කළ ගුවන් නිරීක්ෂණ මෙහෙයුම්වලදී නිරෝධායන නීති කඩ කළ 95 දෙනෙකු අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා. බලධාරීන් කොතෙක් දැනුවත් කළද සෞඛ්‍ය උපදෙස් කඩ කරන්නන් පිළිබඳ තොරතුරු ප්‍රදේශ රැසකින් අදත් වාර්තා වුණා. මේ කට්ටියට බඩ දීලා කඩේ වහන්න ඕනේ. හෙට උදේට වා රෙජිස්ටර් එකක් දාන්න ඕනේ CR පොතක එන කට්ටියක සියලු විස්තර. ගම්කේ නරන් තමයි අරින්න ඕනේ කඩේ. තේරුණානේ? මීටර් දෙය මේ සෙන්ටිමීටර් 50 30 කියලා බලන්න බෑ. ඕගොල්ලෝ කියලා දුන්නා මෙතන ඉන්න බලන්න. බිස්නස් කරන්න එනවා නම් ඕගොල්ලන්ට මේ ආරක්ෂිත ක්‍රමවේද ටික නැත්නම් ඕගොල්ලෝ මේව කරන්න එපා. මේ අතර සංචරණ සීමා නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයාගත නොහැකිව අසරණ වී ඇති බව පවසමින් බොරැල්ල සහස්පුර ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් එම ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයේ අසලට පැමිණ සිය විරෝධය පළ කළා. මේ අතර කොවිඩ් නිසා පීඩාවට පත් ජනතාවගේ ගැටලුවලට සවන් දීම සඳහා විපක්ෂ නායක කාර්යාලය ස්ථාපනය කරනු දුරකථන මධ්‍යස්ථානයේ කටයුතු අද නිල වශයෙන් ආරම්භ කෙරුණා. එහි පළමු දුරකථන ඇමතුමට විපක්ෂ නායකවරයා පිළිතුරු ලබා දුන්නේ මෙලෙසින්. සුබ දවසක් මම සජිත් ප්‍රේමදාස. මට මාත්‍යාගේ නම කියන්නකොට. කියන්න චමින්ද මහත්මයා මොකක්ද දුක්ගන වෙයිද? 0117 යන දුරකථන අංකය ඔස්සේ පෙරවරු 8 සිට පස්වරු 8 දක්වා ජනතාවට මෙම මධ්‍යස්ථානයට තම ගැටලු ඉදිරිපත් කළ හැකියි. මේ අතර COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් මත්ස්‍ය අලවිය කඩා වැටීම තවමත් යථා තත්ත්වයට පත්ව නැහැ. මේ එම ගැටලුවෙන් තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ ධීවරයින් තවමත් අපහසුතාවයට පත්ව සිටින ආකාරයයි. දැනට ගේන මාළු ඔක්කොම කරවල වලට පිරන්නේ. හොඳ මාළු කන්න මිනිස්සු වෙනද ගන්න මිනිස්සුන්ට ගෙනියන්න එන්නේ නැහැ, වරායට එන්නේ නැහැ. මේ අතර කොවිඩ් වැළඳයයි සිතා මාළු ආහාරයට ගැනීමට බිය නොවන ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජනතාවගෙන් ඉල්ලීමක් කළා. ඊයේ තංගල්ලේ වරායට ගිහලා මම මේ මාළු ගෙනාවේ. මේ මාළු කන්න බය වෙන්න එපා. කිසිම කොරෝනා රෝගයක් හැදෙන්නේ නැහැ. මේ අපි කන්නේ අමුයෙන්. ඔයාලා කාලා පෙන්නන්නම්. අමුයෙන් කන්න පුළුවන්. ඉතින් මේ මාළු අමුයෙන් කනකට රස. ඒ සමම මේ ලේ බේරනෝ පිරිසුදු ප්‍රස් මාළු මේ මම කියන්න කැමති අජයට ප්‍රධාන ව්‍යාපාරිකයන්ගේ කූරුම් ගන්න බද්දට අරගෙන මේ දීවරගේ මාළුට කූරුම් කරන්න සහන මිලක් ලබා දෙන්න ලබා දීලා දීවරයා ගොඩනගන වැඩ පිළිවෙල සකස් කරන්න. කොවිඩ් වසංගතය හමුවේ රට වසා දැමීම සුදුසු ක්‍රියාමාර්ගයක් නොවන බව ව්‍යවසායක දමික පෙරේරා මහතා පෙන්වා දෙනවා. ටීවී ඉදිරියෙන් ඔස්සේ ඊයේ විකාශය වූ 360 සජීව වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. මේ කොවිඩ් වසංගතය සහ ඒ ඔස්සේ ඇති වී තිබෙන ආර්ථික අහේනිය පිළිබඳව. ඒතර ලබන අවුරුද්දේ මාර්තු මාස 15 පස්සේ සමහරක් රටවල් වල අවුරුද්ද පිරෙන රටවල් වල අඩුවීමක් දකින්න සිද්ධ වෙනවා මේක කොරෝනා අර ප්‍රීවියස් හයත් එක්ක බැලුවාම. ඒ කියන්නේ වැක්සීනයක් තිබ්බත් නැතත් එහෙමයි කියලාද ඔබතුමා කියන්නේ? නැත්නම් මම එහෙම ඉන්නේ. ඒ කියන්නේ මෙහෙමනේ අපි වගේ කෙනෙකුට මොන හරි ගෝල් එකක් තියෙන්න ඕනේ. දැන් මං හිතන් හිටියොත් මේක ලබන අවුරුදු 10ම තියෙනවා කියලා. ඔයා හිතන්න පුළුවන්ද මට මාව වුණත් ඔරොත්තු දෙනවා කියලා. එතකොට එහෙනම් මං එදාට කරන්න ඕනේ බැට් එක අද කරනවා. ක්‍රීඩා පිටියක මේ දුවන්න ඔක්කොම ලෑස්ති වෙලා ඉන්නකොට වහිනවා. දැන් දුවන්න පුළුවන්ද? හැමෝටම ඉවසීම තියෙන්න ඕනේ බහැලා ඉවර වෙනකම්. මේ බහැලා ඉවරුණෙන් පස්සෙත් පිට්ටනිය වතුර නම් ඒත් දුවන්න බෑ. දැන් අපි කියමුකෝ මැලේසියාව වගේ රටක් වහනවා. දැන් මාස දෙකක් වැහුවට පස්සේ
ඇමරිකාවෙන් ඒ කොම්පනීන් ගන්න බඩු ගන්න මිනිහට ඉන්න පුළුවන්ද? දැන් ඊළඟට බලනවා ලෝකේ ඇරලා තියෙන්නේ කවුද කියලා. දැන් අපි වගේ කෙනෙක් ළඟට ආවම ඇරලා තියෙන්නේ ඒ බඩු ටික විතරක් ඒගොල්ලන්ට දෙන්න කැමති වෙනවද? නැහැ. ඔයාට බඩු ගන්න කැමති නම් ලබන අවුරුදු 3කට ඇග්‍රීමන්ට් එකකට ගහන්න. ඒතර අපි බඩු දෙන්නේ අර එක බඩුවක් ඉල්ලුවක් කියලා එහෙම දෙන්න ආයේ නෙමෙයි අපි. ඒතර දැන් අර මැලේසියාවේ තියෙන ඕඩර් එක කැඩිලා ලංකාවට එනවා. දැන් ආයෙ අර මාස දෙකකින් පස්සේ අර ෆැක්ටරි ඕපන් කරනවා. එයාට ඕඩර් එක තියනවද? මම ඒකයි කියන්නේ මේ වාහනයකට පන් සම්පූර්ණ විරුද්ධ ඒකයි. එදිනෙදා වැඩ කරලා ජීවත් වෙන මිනිහෙක් ඉන්නවා. දැන් මේ මිනිස්සයා ගෙදර ඇතුළට වෙලා හිටියොත් ජීවත් වෙන්නේ කොහමද? වට හොඳටම බලන්න පුළුවන්. පළවෙනි කාර්තුවේ රජයේ ආදායම බිලියන 456යි. ඒක අර වහපු ගමන් අඩු වෙනවා 250ට. මිනිසුන්ගේ ජීවිත පිළිබඳව ජනතාවගේ සුරක්ෂිතභාවය පිළිබඳව අවධානයක් යොමු කරන්න ඕනේ නැද්ද? හැබැයි දැන් අපි කියමු සුරක්ෂිතභාවයත් එක්ක මේ මිනිස්සු කන්න නැතුව මිය යනවා නම් එතන මොකද කරන්නේ? දැන් උනත් මේ සර්කිට් බ්‍රේකර්ස් දාලා තැන් තැන් වහලා තියෙන්නේ. ඇයි? ඒකේ තියෙනවා නම් ඒක ස්ප්‍රෙඩ් වෙයි කියලා බයට කන්ට්‍රෝල් කරන්න සර්කිට් බ්‍රේකර්ස් දාලා වහලා තියෙනවා. ඒතර සර්කිට් බ්‍රේකර්ස් දාලා ඉකොනොමි එකට ඉම්පැක්ට් එකක් වෙනවා. හැබැයි ඉකොනොමි එක නැති නොවෙන්න. දැන් ඔයාම ගන්න බලන්න දැන් රට වහනවා. ආදායමක් නැහැ. දැන් අර බැංකු ටික ආයි සල්ලි දෙයිද අපිට? ඒතර ජීවත් කිරීමත් එක්ක තමයි මේ රට මේ විදිහට හරි දුවාගෙන ජීවත් කරන එකට මේ කරන්නේ. වසර අවසානයට පෙර කොවිඩ් එන්නතක් ජනතාවට ලබා දීමට හැකිවනු ඇතැයි ඇමරිකානු වසංගත රෝග ප්‍රධානී ඇන්තනි ෆෝචි පවසනවා. මේ අතර ඇමරිකාවේ මොඩර්නා ආයතනය ඊයේ හඳුන්වා දුන් කොවිඩ් එන්නතෙන් මාත්‍රා මිලියන 2.5ක් මිලදී ගැනීමට එක්සත් රාජධානිය දැනටමත් තීරණය කර තිබෙනවා. ගෝලීය වසංගතයෙන් පීඩාවට පත් ලෝකවාසීන්ට නැවුම් අපේක්ෂා දල්වමින් තවත් කොවිඩ් එන්නතක් ඇමරිකාව ඊයේ හඳුන්වා දුන්නා. ඇමරිකාවේ මොඩර්නා සමාගම නිෂ්පාදනය කර ඇති මෙම එන්නතේ සාර්ථකත්වය 94.5ක් වීම විශේෂත්වයක්. එන්නත පුද්ගලයින් 30,000ක් පමණ යොදාගෙන තදාබලා ඇති අතර ඉන් අතුරු ආබාධ පෙන්නුම් කර ඇත්තේ ඉතා සුළු පිරිසක්. එය එන්නත් කිරීමෙන් පසු COVID-19 හා සමාන වෛරස් එකකට මුහුණ දීම සඳහා මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සූදානම් කරනු ලබනවා. මොඩර්නා එන්නත මාත්‍රා 2ක් ලබා දිය යුතු වන අතර පළමු එන්නත ලබා දීමෙන් දින 21කින් අනතුරුව දෙවැනි එන්නත ලබා දිය යුතු වෙනවා. So now we have two vaccines that are really quite effective. We project that by the end of December that there will be doses of vaccines available for individuals in the higher risk category from both companies, we hope. නව එන්නත පිළිබඳ අනාවරණ වීමත් සමග ඇමරිකාවේ කොටස් වෙළඳපළද සීඝ්‍රයෙන් ඉහළ ගියා. මොඩර්නා එන්නත අත්හදා බැලීමේදී අත්කරගත් සාර්ථකත්වය සලකා දැනටමත් ඒ සඳහා දැඩි ඉල්ලුමක් මතුව තිබෙනවා. ඒ අනුව එහි මාත්‍රා මිලියන 20ක් මිලදී ගැනීමට ඇමරිකාව සූදානම්ව පසුවෙද්දී එක්සත් රාජධානිය දැනටමත් නිවේදනය කර ඇත්තේ ලබන වසන්තයට පෙර තමන්ද එන්නතෙන් මාත්‍රා මිලියන 2.5ක් මිලදී ගන්නා බවයි. කෙසේ වෙතත් අඛණ්ඩව 14 වන දිනටත් ඇමරිකාවේ කොවිඩ් ආසාදිතයින් ලක්ෂය ඉක්මවා වාර්තා වුණා. එම සංඛ්‍යාව දැක්ුණේ 1,57,000 ඉක්මවමින්. දෛනික මරණ 719ක් ලෙස සටහන්ව තිබුණා. ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන 5,54,000ට ආසන්න වී ඇති අතර මරණ සංඛ්‍යාව 13,33,000 ඉක්මවා තිබෙනවා. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ඉමහත් මෙහෙවරක් ඉටු කළ ශ්‍රී ලංකා රාමාන්‍ය මහනිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍යනාපාන පේමසිරි නාහිමියන් අද අපවත් වුණා. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වූ උන්වහන්සේගේ වයස අවුරුදු 98ක්. මහනුවර පාතදුම්බර උඩුගම්පහ කෝරළේ නාපාන ග්‍රාමයේදී ටිකිරි බණ්ඩාර නමින් මේ පින්වත් කුමරුවා උපත ලබන්නේ 1923 ජනවාරි 20 වැනිදායි. මූලික අධ්‍යාපන කටයුතු වලින් පසු ටිකිරි බණ්ඩාර දරුවා 1933 දී බුද්ධ පුත්‍රයෙකු ලෙස සම්බුද්ධ ශාසනයට ඇතුළත් වන්නේ වයස අවුරුදු 10 දී. ඒ නාපානේ පේමසිරි නමින් රාමඤ්ඤ මහානිකායේ තනතුරු කිහිපයක්ම හෙබ වූ උන්වහන්සේ 2012 දී එම නිකායේ අතිපූජනීය මහානායක ධුරයට පත්වන්නේ එහි වැඩවිසූ අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහානාහිමියන්ගේ අපවත් වීමෙන් පසුවයි. එහි 13 වැනි මහානාහිමියන් ලෙසින්
බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් පමණක් නොව රටේ සමාජ දේශපාලනික කාරණාවලදීද නාපානේ පේමසිරි හිමියන් රටේ පාලන තන්ත්‍රයට අවවාද අනුශාසනා ලබා දෙමින් ඉටු කළේ සුවිසල් මෙහෙවරක්. ජාතික ආගමික හා ශාසනික උවමනාවලදී මහා සංඝ පරපුරක් ලෙස එක්ව ක්‍රියා කිරීම සඳහා අමරපුර රාමඤ්ඤ සමග්‍රී මහා සංඝ සභාව පිහිටුවීම වෙනුවෙන්ද පේමසිරි මහනා හිමියෝ විසල් නායකත්වයක් ලබා දුන්නා. රෝගී තත්ත්වයක් නිසා දින කිහිපයක සිට ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ අද අපවත් වූයේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී. අතිපූජ්‍ය නාපානේ පේමසිරි හිමියන්ගේ ආදාහන පූජෝත්සවය එළඹෙන 22 වන ඉරිදා කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදු කිරීමට නියමිතයි.